සුබදසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අපි මේ ගෙවුණු සතිය තුළදී ආරම්භයේදී විශේෂම ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ කතා කළේ. එය අද ජනතා අයිතියටපත් කිරීමට නියමිතයි අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව ඉතාමත් සුවිශේෂී ලංකාවේ සිදුවුණු සංවර්ධන ව්‍යාපෘති අතරින් දැවැන්ත දෙවන ආකාර වියදමක් සිදුවුණු වියදම සහිත වුණු සංවර්ධන ව්‍යාපෘතිය විදිහට තමයි ගුවන් තොටුපළේ මේ නව ඒප්‍රිල් එකක් එහෙම නැත්නම් ගුවන් යාන 23ක් නවත්වාලීමේ හැකියාව සහිත වුණු සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ. ඒත් එක්ක ඊයේ දවසේදී අපි දැක්කා කල්යාණී රන්දොරටුව විවෘත කිරීම සිදු කෙරුණා. එතනින් පස්සේ අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම ඊයේ ව්‍යාපෘතිය ජයික ආධාර යටතේ බිලියන 41ක් වියදම් කරමින් සිදු කෙරුණු මහා දැවැන්ත ව්‍යාපෘතියක්. මේ දේවල් සියල්ලම රජය සහ අනෙකුත් පෞද්ගලික බැංකු හෝ වේවා ජාත්‍යන්තර සමාගම් හෝ වේවා ජාත්‍යන්තර රාජ්‍යයන් හෝ වේවා මේ සියලු දේනා සම්බන්ධ වෙලා කරන වැඩ කටයුතු. අද අපි කතා කරන සංවර්ධන ව්‍යාපෘතිය මේ සියල්ලටම පරිබාහිරව අපි හැමෝගෙම හයියෙන් එකතු වුණු දැවැන්ත වැඩපිළිවෙලක් පිළිබඳව තමයි අපි කතා කරන්න හිතුවේ. ඒ නිසා මේ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව කතා කරගෙන ආපු මේ මන්තිරුවේම අද අපි කතා කරන්නේ මයංගනේ මූලික රෝහල පිළිබඳ. ඔබට අපිට හිතාගන්න බැරි විදිහට හැමෝම එකතු වෙලා මහත් දැවැන්ත ව්‍යාපෘතියක් මෙහිදියත් කරලා තියෙනවා. හුස්මට හයියක් කියන උද්ෘතය යටතේ ඔවුන් හැමෝම එකට එකතු වෙලා ඔබ විශ්වාස කරන්න ලක්ෂ 1590ක් මිලියන 159ක පිරිවැයක් සහිත වුණු රෝගීන් වෙනුවෙන් මයංගනේ ජනතාව වෙනුවෙන් ඒ වගේම එක්පසකින් ගත්තොත් දෙහිඅත්ත කණ්ඩිය ඒ වගේම පොළොන්නරුව ගිරාදුරු කෝට්ටේ අනික් පැත්තෙන් ගත්තාම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව වැනි ප්‍රදේශවලට මේ හැමෝටම පිහිටක් සරණක් වෙන රෝහලක් බවට පත් වෙලා තිබුණු මයංගනේ මූලික රෝහල පහසුකම් අඩුව තිබුණු රෝහලක්. හැබැයි මේක හැමෝම එකට එකතු වෙලා මිලියන 159ක් ලක්ෂ 1590ක පිරිවැයක් එකතු වෙලා මෙතනදී රජයේ පැත්තෙන් ගත්තාම ඌව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන්ම 10% වෙනි කොටසක් මෙහිදී තමන්ගේ දායකත්වයේ රාජ්‍ය වශයෙන් ලබා දීලා තිනවා. අනිත් සියලුම දේවල් මේ හැමෝම එකට එකතු වෙලා තමන්ගේ හයියෙන් ගොඩනගා ගත්ත තැනක්. ඒ නිසා මේ කතාව බොහොම අපූර්ව ආදර්ශමත් කතාවක් බවට පත් වේවි. අද දවසේ කතාබහ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කළා මහා විහාර වංශික ශාමෝපාලී නිකායේ අස්කිරි විහාර පාර්ශවික ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාද්‍ය ඓතිහාසික මයංගන රාජමහා විහාරාධිපති අපි කවුරුත් බොහොම নমස්කාර පූර්වකව ගෞරවයෙන් සිහිපත් කරන උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්කිත අපේ හාමුදුරනේ নমස්කාර පූර්වකව වහන්සේ ජාතික රූපන්ට පිළිගන්නවා. ඒ වගේම මේ වැඩ කටයුත්ත අතට අරගෙන හැමෝම එකතු කරගෙන දැවැන්ත කාර්යයක අවසානයේදී සාර්ථක ප්‍රතිඵල අත්විඳින තැනට ගෙනියන්න මූලික වුණු මයංගනේ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී එම් සෙන්රත් බණ්ඩාර. ආයුබෝවන් වෛද්‍යතුමනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මෙතනදී අපේ නායක හාමුදුරුවෝ සම්බන්ධ වීම සහ වෛද්‍යවරයා සම්බන්ධ වීම. අපි මූලික අඩහෝරාවදී මේ දෙපාර්ශ්වයත් එක්ක කතා කරනවා. ඒ වගේම ඊළඟට අපි සූදානම් වෙනවා රසායනාගාර කාර්මික විද්‍යාඥතුමන් රෝහලේ සම්බන්ධ කරගන්න. අපේ හාමුදුරුවනේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔබ වහන්සේ මේ ලක්ෂ 1590ක ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්නේ කොහොමද? මොකක්ද මෙතනදී ඇත්තට සිද්ධ වුණේ කියන මූලික පැහැදිලි කිරීම කරනවා නම්. මම මයංගන රාජමහා විහාරයේ විහාරාධිපති හැටියට මයංගන ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා ජනතාවගේ දුක අපි අඳුන ගන්නට පාය. ඉතින් අපි ඒක හොඳට තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඒක නිසාම මයංගන රෝහලත් එක්ක ඒක අබද්ධව කටයුතු කරන රෝහලේ සිදුවන අවශ්‍ය වන සෑම කාරණාවක් පිළිබඳව අපිවත් දැනුවත් කරනවා. රෝහලේ දැන් ඉන්න වෛද්‍ය අධිකාරිතුමා අපි බණ්ඩාර මහත්මයා. ඉතින් ඒ හැටි එතුමා මෙවරත් මීට මාස 3කට විතර උඩදී මාව මුණ ගැහෙන්න පන්සලට පැමිණිලා මට සිහිපත් කළා මේ කොරෝනා නැත්නම් COVID-19 රෝගීන් ඉන්න වාට්ටුවක් විශේෂයෙන් රසායනාගාරයක් PCR පරීක්ෂණ කරන රසායනාගාරයක් ඉදි කර ගැනීම කළොත් හොඳයි. ඉන්න වහන්සේ මොකද මේ පිළිබඳ දරන මතේ ඒ මතේ එතුමා ප්‍රශ්න කරනකොටත් මගේ හිතේ තිබුණා. මොකද මේ පරීක්ෂණය කරන්න ගියාම සමහරලාට ඒ සාම්පල් අරගෙන දවස් 5-6 ගත වෙනවා. එහෙමයි. ප්‍රතිඵලෙන්ට. ඒක සමහරලාට ලෙඩා මැරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ලෙඩේ ඇරිලා යන්නත් පුළුවන්. මොන තත්ත්වයක් උදා වෙනවද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපි ඒ වෙලාවේ මනුමත කළා මේක කරන්න ඕනේ. රෝහල් කමිටුවට සම්බන්ධ කරගෙන කමිටුව සම්බන්ධ වෙලා
මහික අනුශාසක හැටියට කටයුතු කරනවා. අපි ආරම්භ කළා. ආරම්භ කරලා ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙලා තිබුණේ ඉඩමක්. ඉතින් ඒ ඉඩම මේ රජයේ ඉඩමක්. ඒක ප්‍රාදේශීය ලේකම්තුමා දැන් මම යන්ගෙන ඉන්න. එතුමාට සියපත් කළාම කිසි පැකිලීමකින් තොරව එතුමා ඉඩම මම හිතනවා පර්චස් 80කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉඩම අපිට වෙන් කරලා දුන්න එක දවසින් ඒක කළා. ඉතින් ඒ ලැබුණාට පස්සේ ඊට පහුවදා අපි බැස්සා වැඩට. ඒක තිබුණේ ඇත්තටම කියනවා නම් මඩ වගුරක් කුඹුරක්. විශාල කැලෑවක් වෙවිලා තිබුණේ. පස්සේ මම අපේ මයංග රජ මහා විහාරේ පූජා භූමියේ ඉදිරිපිට මේ තියෙන බදුලු මයංගන පාර ආසන්නයේ කියන පාරට මුණ දීලා ඉඳන් තියෙන්නේ. ඊට පස්සේ අර ලොකු මැෂින් එකක් ගෙනල්ලා අපි ඒකට දැම්මා මැෂින් එක එරෙන්න ගත්තා. පස්සේ ඉතින් මේ සුද්ධ කිරීම කැලෑව සුද්ධ කිරීම නවත්තලා මේ අපිට අවශ්‍ය වුණා මේකට බහින්න මොනවා හරි පස් ටිකක් අර ගල් සහිත පස් ටිකක් ගෙනලා දාන්න. හොඳයි. මම හිතන්නේ මේ අපේ හැමදෙරු අර පෙන්නන්නේ ඒක තමයි. ඉතින් එහෙම ගෙනලා දාලා පස් පුරවලා මේක හදාගත්තා. එතකොට ඒ වෙනකොට අතේ සල්ලි තිබුණත් මේ වැඩේ පටන් ගන්න? අතේ තිබුණේ නැහැ සල්ලි. අපි නිකන් හිටියේ නැහැ අපේ බණ්ඩාර මහත්මයාත් මමත් ඒ ප්‍රදේශයේ ඉන්න ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අය ඔය ගල් මේ මෙටල් කැසර් තියෙන එයාට කතා කරලා ඒගොල්ලොන්ගේ ඒ ආයතන වලින් අපි පස් ගෙන්න ගත්තා ගල් සහිත ගල් කැට සහිත එහෙම කරලා අඩි 4ක් විතර වගේ පිරෙවුවා. පුරවලා මේ අක්කර භාගෙම පුරවලා මේ තලලා හරි ගස්ස ගත්තා. ඒ අතරට අපිට ලැබ් එකට අවශ්‍ය කරන කන්ටේනර් දෙකක් හම්බුණා. මෙල්බන් ආයතනෙන්. ඉතින් ඒවා ඒක තැම්පත් කරලා ඒකත් තැම්පත් කරන්න අර පොළොව උඩ අය වෙනවම ස්ටෑන්ඩ් එකක් හදන්න උනා කොන්ක්‍රීට් කණු දාලා. ඒවත් කඩිනමින් කළා. ඒ අතරට අපි මම නිකන් හිටියේ නෑ. මේ අපි බණ්ඩාර මෙතුමත් එක්කම වෛද්‍ය අධිකාරී අපි දන්න අඳුරන හිතවත් හාමුදුරුවෝ කීප නමකුත් මම මුණ ගැහුණා. මුණ ගැහිලා මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ අස්ගිරි මහා විහාරෙම නාථ දේවාල විහාරාධිපති නායක හාමුදුරුවෝ ඒ වගේම යුදගනා රාජ මහා විහාරයේ නායක හාමුදුරුවෝ කම්පිටිය දෙමටමල් විහාරයේ නායක හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ මම මුණ ගැහුණා. ඒ හාමුදුරුවන්ට පුළුවන් මට්ටමේ උන්වහන්සේලා වෙලාවේ මේකට ආධාර කළා සාමාන්‍ය මට්ටමින්. ඒක තමයි ආරම්භක මුදල. ඉතින් එහෙම මුදල් යොදවලා ඒ අර මූලික කටයුතු ටික පටන් ගත්තා. ඒ වගේම ඉතින් මයංගන ප්‍රදේශයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අය ඒ අයගේ උපකරණ මුදල් ලැබිච්ච තැන් තියෙනවා. ඒගේ උපකරණ යන්ත්‍ර උපකරණ ඒවා මේ ලැබලා දුන්නා. ඒ මෙටල් කැසට් වලින් අවශ්‍ය කරන අනිකුත් ද්‍රව්‍ය ආදී දේවල් ලැබලා දුන්නා. ඉතින් ඉක්මනින් වැඩේ පටන්ගෙන කරගෙන යනකොට අපිට නොයෙක් පැති වලින් ආධාර ලැබුණා. ඉතින් කොහොමද හෝ වේවා රසායනාගාරයේ වැඩ ටික මේ කරගෙන යන ගමන් තව අපිට බොහොම වැදගත් මහත්මයෙක් හම්බුණා. ඇත්තටම එතුමා පිළිබඳ තොරතුරු බලනකොට නම් සමහරලාට රටේ ඉන්න ජනතාව වෙතයි මේ මිනිහයාට මෙයාට මෙහෙම දේවල් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම බොහොම හදවත හොඳ මහත්මයෙක්. එතුමා මේ නිමල් කියලා තමයි අපි හඳුන්වන්නේ. අපිට එතුමා බලා ගන්න පුළුවන් මම හිතන්නේ මේ තොරතුරු ඉදිරියේදී. මේ එතුමා වාට්ටුවක් එතනම අර රසායනාගාරයට අමතරව ලෙඩුන් රෝගීන් 60කට වැඩිය දාන්න පුළුවන් වාට්ටු සංකීර්ණය. මේකේ අනිත් එක අන්න අර ඒ නෝන මහත්මයා ඒක පෙන්වන්නේ. මේ මහත්මයා තමයි බහින්නේ. මේ නිමල් මහත්මයා. නිමල් මහත්මයා. නිමල් විජේතුංග මම හිතන්නේ. නිමල සිරි නිමල් විජේතුංග. ඉතින්
ඒ මහත්මයා කිසි පැකිලීමක් නැතුව අපි මම හිතුවේ ඒ මහත්මයායි අපි මහත්මෙන්දියත් වෙලා අපි දෙගොල්ලෝ එකතු වෙලා මේක කරන්න. පස්සේ මෙයා කිව්වා මේ නෑ ස්වාමීනි මේ මම මේක තනියම කරන්න ඕනේ. කරනවා කියලා ඒකට මම හිතන්නේ ඇස්තමේන්තුගත මුදල මිලියන 20ක් 20කට ආසන්නයි මම හිතන්නේ 20ක් මුනේ නෑ. මිලියන 20ක් විතර. දැන් මේ වෙනකොට මේ පාටු සංකීර්ණ සියලු පහසුකම් වලින් යුක්තව ඒක හදලා ඉවරයි. හොඳයි. ඉතින් ඒ අතරට මේ අවස්ථාවේදී අපි සිහිපත් කරන්න ඕන රසායනාගාරයට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මෙතුමා එතුමා මේක දැනගෙන අපේ වෛද්‍ය අධිකාරිතුමාට සිහිපත් කරලා ජපන් ආධාරයක් මත දෙන එතුමාගේ අමාත්‍යංශය යටතේ පවතින පළදා ඉතාලේකම් කාර්යාලය මේක මුල් කරගෙන මේ ජපන් රටින් දෙන ආධාරයක් හැටියට මිලියන 15ක විතර මිලියන 15ක විතර යන්ත්‍රෝපකරණ ඒ කියන්නේ මේ රසායනගාරය ඇතුළට ඉතින් තවත් කොටසක් මදි වුණා. ඉතින් අපි සල්ලි දීලා යන්ත්‍ර කීපයක් ගත්තා. දැන් සියල්ල සූදානම්. හොඳයි. එතකොට අපේ හැමෝටම මම හිතන්නේ මේ ලක්ෂ 1590 ඇතුළත නිමල් සිරිපාල ඇමතුමා මැදිහත් වෙලා මේ මිලියන 15ක ආධාරයක් ලබා දීම කියන දේ විතරමයි වෙන්න ඕනේ. මම හිතන්නේ රජයෙන් ලැබුණු මේක අපි අගතියකට කියන කාරණයක් නෙමෙයි. රජයේ දායකුනේ මේ මිලියන 15 ලබා දීම. ඔව් එතුමයි විදේශීය ආධාරයක්නේ. ඔව්. ඉතින් රජයේ පැත්තෙන් කවුද ඉඩම ප්‍රාදේශීය ලේකම්තුමා ලබා දුන්නා. ඒක වටිනවනේ බොහොම මේ මොකද අද කාලේ හැටියට එතන මිලියන 100ක් විතර 90ක් විතර වගේ බදුල්ල මයංගන ප්‍රධාන මාර්ගය. හොඳයි. වෛද්‍යතුමනි සාමාන්‍ය මාසාන්තිමට පඩියක් හම්බ වෙනවා නම් ඔබතුමාටත් ඕන තැන්වලට ට්‍රාන්ස්ෆර් වෙන්නත් පුළුවන් නම් මේ තැනට ආවා කියලා මෙහෙම වෙනස්කම් කරන්න අවශ්‍ය නැහැනේ. ඇයි මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා හිතුනේ ඇත්තටම? ඔව් මම චාමර් මහත්මයා ඇත්තටම මහියංගන රෝහලේ මීට කලින් මම හිටිය කාලයක්. මේ දෙවෙනි අවස්ථාවට ආවේ මේ COVID-19 දෙවෙනි රැල්ලත් එක්ක. ඒ ආවහම මම රෝහලේ රෝහල් සංවර්ධන කමිටුවක් තියෙන කාලයක් තිස්සේ මම එන්නත් කලින් ඒ රෝහල් සංවර්ධන කමිටුවේ සමාජිකයන් ඉතා උනන්දුවෙන් රෝහලේ වැඩි දියුණු කිරීම වලට උදව් උපකාර කරනවා. මම එන්න කලින් වාට්ටුවක් සම්පූර්ණව මේ නවීකරණය කරලා තිබුණා රෝහල් සංවර්ධන කමිටුවේ සමාජිකයෝ. ඒ අතරේ මේ සැරේ ආවහම මේ COVID-19 සම්බන්ධයෙන් මොකද අපිට තිබුණ ගොඩනැගිලි වල තමයි අපි මේ COVID-19 රෝගීන්ව යොදවගත්තේ. ඒක අපිට තිබුණ සම්පත්වල අඩුවක් තිබුණා විශේෂයෙන් වාට්ටු වල. ඊට පස්සේ සහ මේක ඇත්තටම ක්ෂණිකව අපි හිතුවට දීර්ඝ කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් අපි මේකට සූදානම් වෙන්න ඕනේ කියලා හිතලා මම අපේ රෝහල් සංවර්ධන කමිටුව රැස් කරලා ඒකේ ප්‍රධාන අනුශාසක අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරාම ඒකේ ප්‍රතිඵල හැටියට තමයි මේක සම්පූර්ණ ගොඩනගා ගන්න පුළුවන් වුණේ. ඉතින් ලබන ඉරිදා උදේ 10න් පස්සේ මේ ගොඩනැගිල්ල අපිට රෝහලට තියෙනවා. ඒකට COVID-19 සම්බන්ධයෙන් සියලුම පරීක්ෂණ සහ රෝගී ප්‍රතිකාර සිද්ධ වෙන්නේ මේ ආයතනයේ. අලුතින් ඇති කරපු වාට්ටුව සහ රසායනාගාරය. ඉතින් ඒ නිසා ඒකට දායක වීම සහ ඒක නායකත්වයේ දීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා නිහතමානීව. හොඳයි. මේ ඇත්තටම උදෑසන කතා කරන්න පුළුවන් ඉතාමත්ම සුබවාදී ධනාත්මක කතාබහක්. ප්‍රාදේශීය ලේකම්තුමන්ට බොහොම ස්තුතියි මේ ඉඩම් පරිත්‍යාග කරන්න ලබා දුන්නු දායකත්වයට. ඒ වගේම නිමල් සිරිපාල සිල්වා අමාත්‍යතුමන් මිලියන 15ක ජපන් ආධාර ලබා දෙමින් අවශ්‍ය යන්ත්‍රෝපකරණ මෙවලම් සඳහා වුණු දායකත්වය. ඒ වගේම තමයි මිලියන 20ක පමණ පිරිවැයක් 20කට ආසන්න පිරිවැයක් දරූ නිමල් සිරි විජේතුංග මහත්මයා බොහොම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. රටක් වෙනුවෙන් මේ කරන දායකත්වය අතිශයින්ම ගෞරවනීයයි ප්‍රශංසනීයයි. වාට්ටු සංකීර්ණයක් හදන්න ලබා දුන්නු දායකත්වය කියන දේ අපිත් දැක්කා මයංගන රෝහල පිළිබඳ විවිධ කතිකාවන් මාධ්‍ය අතුරේදීත් කතා වුණා. අර පැරා මොනිටර්ස් ICU මොනිටර්ස් ඕනේ කියන කාරණේ පිළිබඳ කාලයක් කතා වෙලා තිබ්බා. ඒ වගේම තමයි යම් අයෙකු PCR පරීක්ෂණයක් කර මියගිය කෙනෙකු වුණත් Tamanගේ PCR වාර්තාව පොසිටිව්ද නෙගටිව්ද කියලා මියගිය කෙනෙකුගේ ලැබෙන්නත් දින 3ක් 4ක් නැත්තම් මහනුවර රෝහලට ගේන්න ඕනේ. මේ වගේ විවිධ පීඩාවන්ට මේ අහිංසක ජනතාව පත් වෙලා හිටියා. ඒ සියලු දේ නිවාරණය වෙන්න පුළුවන් මේ කියන ඉරිදා දවසේදී මේක ජනගත කිරීමත් එක්ක. අපේ හැමදෙරුනේ ඇත්තටම මේ වගේ දේවල් කරාම අපිටත් බොහොම ලොකු
පිබිදීමක් සතුටක් දැනෙනවා ඇත්තට මේ මිනිස්සු එකතු වෙලා මෙහෙම දේවල් කරන එක ගැන. අපි ඔබ වහන්සේ මේ අඩහොරාවෙන් පසු අපි විශේෂයෙන්ම රසායනාගාර කාර්මික විද්‍යාතුමත් කැඳව ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ දකින විදිහට මේ සමස්ත ව්‍යාපෘතිය පිළිබඳව සහයෝගය දැක්වූ දායකවුන් හැමෝටම ස්තුති කරනවා නම් ඔබ වහන්සේගේ වචනේ බොහොම වටී ඔවුන්ට මේ කරපු දායකත්වය වෙනුවෙන්. ඇත්තටම අවංකවම කියනවා නම් මහ පුදුම පින්කමක් මේක. මයංගනේ වැනි ප්‍රදේශයක දැන් ඔතුමාත් සිහිපත් කළා ඉස්සර වෙලා විශාල මේ ප්‍රදේශයක පළාත් කීපයක ජනතාව මේකට එනවා. ඉතින් මේ මිනිස්සු මහා ලොකු ධනයක් තියෙන මිනිස්සු නෙවෙයි, බොහොම අමාරුවෙන් ජීවත් වෙන කුස කර්මාන්තය පදනම් කරගෙන ජීවත් වෙන මිනිස්සු. ඉතින් මේ මිනිසුන්ට ආවයින් පස්සේ ඇත්තටම හොඳින් ප්‍රතිකාර ලබා ගන්න තැනක් තියෙන්න ඕනේ. මයංගනේ හොඳම සුදුසු තැන. ඉතින් මම මෙතුමාට ඇත්තටම මේ කියන්නේ මෙතුමාගේ තියෙන උනන්දුව ඕනෑකම බණ්ඩාර මේ වෛද්‍යතුමාගේ උනන්දුව කැපකිරීම. රජයේ සේවකයෙක් කියන හැඟීමෙන් නෙවෙයි එතුමා මන් දකින්නේ කැප කරන්නේ ජනතා හිතවාදී ජනතාවගේ දුක තේරුම් අරගෙන කටයුතු කරන මේ ළඟ ඉඳලා මේ වර්ණනා කරනව නෙවෙයි ඇත්ත ඇති සැටියෙන් මම දකින්නේ. ඉතින් ඒ විදිහට එතුමා කටයුතු කරනවා දකිනකොට අපි ඊට 100,000 ගුණයකින් එතුමාට ශක්තිය ලැබලා දෙන්න ඕනේ. අපි ඒ ශක්තිය තමයි ලැබලා දුන්නේ. එතකොට එතුමාගේ පැත්තෙන් එහෙම අනිත් පැත්තෙන් ගත්තාම ඒ මයංගනේ ඉන්න ඇතම් අය සියලුම දෙනා ගැන මම කතා කරනව නෙවෙයි. ඒ ව්‍යාපාරික ශාස්ත්‍රයේ ඉන්න 7-8 දෙනෙක් පිළිබඳව මට මේ අවස්ථාවේදී නම් වශයෙන් සිහිපත් කරන්න පුළුවන් කමක් නැහැ. ඔය ඒගොල්ලෝ සියල්ලම මේ අර මෙටල් ක්‍රෂර් පවත්වාගෙන යන අය එක්කෙනෙක් ඉන්නවා බණ්ඩාර මෙටල් ක්‍රෂර් කියලා. තව එක්කෙනෙක් ඉන්නවා සෝමරත්න මේ කියලා මහත්මයෙක්. සෙවන හાર્ඩ්වෙයාර් ඔය ආදී නම් වලින් හඳුන්වන අට්ටිය. මේගොල්ලෝ තමයි මේකට ශක්තිය අපිට මේ දුවන්න ලැබලා දුන්නේ. ඉතින් ඒ අය ඒ දුන්නු ශක්තිය අරගෙන මම නිස්සබ්ද වුණේ නැහැ. ඉතින් හැමතැනම ගමන් කරලා ඒ ඕන කරන දේවල් ඉතින් හොයාගත්ත, කතා කරලා රජයේ නිලධාරීන්ට කතා කළා වෛද්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න මේ පළාත් සභාවේ පළාත් සභාවේ ඉන්න අයට ඒ වගේම මධ්‍යම පළාතේ කියන්නේ මහනුවර මහරෝවලේ ඉන්න අධ්‍යක්ෂතුමාට ඔය ආදී පිරිසට කතා කරලා යම් යම් සහයෝගයන් ලබා ගත්තා. తాවකාලික පදනම මත යම් යම් යන්ත්‍රෝපකරණ මොකද පුංචි ලක්ෂ 7-8ක් වටිනා එකක් දෙකක් නැති වෙනකොට කෝටි ගණනක් වියදම් කරලා හදාපු එකේ ප්‍රතිඵලයක් නැහැ. ඒක කල්ගත කරන්න වෙනවා. මොකද මේ උපකරණ ලැබෙනවා අපිට. තව මාස දෙකකින් විතර අර ජපන් ආධාරය යටතේ එන්න තියෙන උපකරණ. ඒක ලැබෙන තෙක් මේක පවත්වාගෙන යන්න. කියන්නේ ආරම්භ කරලා මේ ජනතාවට ලබලා දීලා ඒ අවශ්‍යතාවය කරගෙන යන්න ඕන නිසා අපි අර විදිහට తాවකාලික පදනම මත මාස 2කට 3කට එහෙම කතා කරලත් ඉල්ලගත්තා. ඉතින් එතුමන්ලත් අපි බොහොම සන්තෝෂ වෙනවා. ඒ අතරට මම නැවතත් සිහිපත් කරනවා නිමල් සිරිපාල සිල්වා එතුමා පිළිබඳව. එතුමාගේ කළ කාර්යය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා කළ කාර්යය මේ විශාල ශක්තියක් අපිට මේ සඳහා ලැබුණා. ඉතින් ඇයට නැවත නැවතත් පින් අනුමෝදන් කරනවා. මේ වගේ දේවල් තමයි මේ රටේ වෙන්න ඕනන්නේ. තමන්ගේ නිලතල තියාගෙන දරාගෙන ඒ වයින් උද්දාමයටපත් වෙලා කටයුතු කිරීම නෙවෙයි මේ පුටු වලට වෙලා කරන්න ඕනන්නේ. ජනතාව පිළිබඳ හිතන්න ඕනන්නේ. ජනතාවගේ අවශ්‍යතාව වලටයි මේ නිලධාරීන් සියලු දෙනාම මේ රටේ සේවය කරන්නේ. ඒක නිසා තර්ක විතර්ක කරන්න නෙවෙයි, නීතිය කතා කරන්න නෙවෙයි තියෙන්නේ. නීතිය කියන එක තියෙනවා. අපි ඒවා දන්නවා. සමහර වෙලාවට ওই නීති මොනවත් දෙයක් නෑ. සමහර දේවල් කරනකොට මේ රටේ සමහර අය ඒක නිසා ඒවා එහෙම කරන්න පුළුවන් නම්, නීතිය කඩන්න පුළුවන් නම්, විනාශ කරන්න පුළුවන් නම් හැම ක්ෂේත්‍රයකම මම කියන්නේ එක්කෙනෙකුට කතා කරන දෙයක් නෙවෙයි. රාජ්‍ය අංශයට, කියන්නේ නිලධාරීන්ට, දේශපාලන ඔය හැම පැත්තකම අපි දකින්න දේවල් නෙමෙයි. ඉතින් ඒවා
එහෙම කරන්න පුළුවන් නම් මේ වගේ ජනතා මෙහෙවරක් අපි මධ්‍යස්ථ පිරිස හැටියට මේකට ඉදිරිපත් වෙනකොට තව තවත් අපිට ශක්තිය ලබලා දෙනවා වෙන අපි මන්දෝත්සාහය කරන්නට නෙවෙයි කළ යුතුයි කියන එක මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා. කොහොමද ඒත් මේ උතුම් කටයුත්ත සිද්ධ කරන්න ලැබී පිළිබඳ සන්තෝෂයට පත් වෙනවා. එහෙමයි. අපිත් ඔබ වහන්සේ මෙතන ඉන්න හින්දා කියනව නෙවෙයි. ඔබ වහන්සේ මයංගනේ රජමහා විහාරාධිපති විදිහට අපි ඔබ වහන්සේ පිළිබඳව අහලා තියෙනවා. ඉතාමත්ම පරිත්‍යාගශීලී දැවැන්ත කාර්යභාරයක් ඕනෑම වෙලාවකදී ජන සමාජය වෙනුවෙන් කරන ඉතාමත්ම ගෞරවනීය නායක හාමුදුරුවෝ වහන්සේ නමක් විදිහට අපි බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේගේ මැදිහත් වීමේදී සිහිපත් කරනවා. ඊයේ වෛද්‍යතුමන් එක්ක කතා කරද්දිත් කිසිම පැකිලීමකින් තොරව ඔබ වහන්සේ කරන දායකත්වය පිළිබඳ වෛද්‍යතුමන් බොහොම ගෞරවයෙන් කතා කළා. ඒ නිසා මහා විහාර වංශික ශ්‍යාමෝපාලී අස්ගිරි විහාර පාර්ශ්වික ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සවික මහෝපාද්‍ය ඓතිහාසික මයංගන රාජමහා විහාරාධිපතිතුමන් උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්කිත අපේ නායක හාමුදුරුවනේ නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා මේ වැඩේට මුල් වීම සහ අද දුරබැහැරින්ද පැමිණ මෙය ජනගත කරන්නට ලබා දුණු දායකත්වය පිළිබඳ ඔබ වහන්සේට අපි සමුදෙනවා මේ වෙලාවේ අපේ හාමුදුරුවනේ. අපි කතා කරාගෙන් පසු අපි මෙතනට කැඳවගත්ත විශේෂයෙන්ම මයංගනේ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ මහින්ද හෙටිආරච්චි මහත්මයා අයිබාන් ඔබතුමාට බොහොම ගෞරවයෙන් මේ කතා බහ වෙනුවෙන් පිළිගන්නවා. හුස්මට හයියක් කියන ව්‍යාපෘතිය දැවැන්ත වුණු අංශ සමුදායක් එකතු කරපු දෙයක් බවට පත් වුණා. ඒ අනුව එහි අන්තර්ගතය මොකක්ද කියන දේ මයංගනේ සිටින ජනතාවත් බදුල්ලේ ඉන්න ජනතාවත් දෙහිඅත්ත කණ්ඩිය පැත්තට එන්න ජනතාවත් මාතලේ විල්ගමුව පැත්තට එන්න ජනතාවත් මේ හැමෝටම දැන ගැනීම ඉතාමත් වැදගත්. ඒ කියන්නේ මේ ජනගත වුණාගෙන් පස්සේ ඔබ එදාගේ පුරෝහල නෙවෙයි ඔබ ඉදිරියේ තියෙන්නේ. මහා දැවැන්ත ශක්තියක් දැවැන්ත සමුදායක් එකතු වෙච්ච දෙයක් බවට පත් වෙනවා. මේ ඔබ දකින්නේ හුස්මට හයියක් ව්‍යාපෘතියට අදාළ වුණු ක්‍රමවේදයේ අදාළ වුණු කාරණාවන් මොනවද කියලා. මම කැමතියි මේ අපේ වෛද්‍ය අධිකාරිතුමන් පැහැදිලි කරනවා නම් මොනවද හුස්මට හයියක් කරා මයංගනේ ඇතුළු ඒ ප්‍රදේශවල ජනතාවට අවසානයේ තිලින වෙන්නේ. ඔව් මයංගන රෝහල ගැන මම චුට්ටි හැඳින්වීමක් කරන්න ඕන. මොකද ඌව පළාතේ තියෙන රෝහල් 85ක් පමණ. ඒකෙදී බදුල්ල මහ රෝහල ප්‍රධානයි. පළාත් මහ රෝහල ඊළඟට මොනරාගල තියෙන දිස්ත්‍රික් මහ රෝහල. ඊළඟට මූලික රෝහල් මොනරාගල සහ බදුල්ල තුන බැගින් තියෙනවා. ඒ අතරින් විශාලම සේවාවක් සපයන්නේ මහියංගන රෝහල. සංඛ්‍යා ලේඛන බැලුවොත් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල හා සමාන සංඛ්‍යා ලේඛන තියෙන මූලික රෝහලක් වුණා. එතකොට මේ රෝහල සාමාන්‍ය දිස්ත්‍රික් 5කට සේවාව සපයනවා. අපි වටේම ගත්තොත් මොනරාගල බදුල්ල ඇරුණුකොට මහනුවර මාතලේ අම්පාර ඒවා අයිති වෙනවා. ඊට අමතරව පළාත් 3ක් ආවරණය වෙනවා. ඌව පළාතයි මධ්‍යම පළාත සහ නැගෙනහිර පළාත. එතකොට සාමාන්‍යයෙන් අපි සංඛ්‍යා ලේඛන බැලුවාම අපි දැක්කා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය 30% මේකෙන් සේවාව ලබා ගන්න අතර අනිකුත් දිස්ත්‍රික්ක තමයි 70%ක් පමණ සේවාවක් ලබා ගන්න. එතකොට මේ පිහිටීම අනුව මේ රෝහලේ භෞතික සම්පත් ඒ සියලු දේ පුළුල් වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැනට ඒවා සිදු වෙමින් පවතිනවා. පළාත් සභාව පහුගිය වසරේ වැඩිම මුදලක් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙන් වුණු මුදල් වලින් වැඩිම මුදලක් යොදවලා තියෙන්නේ මයංගන රෝහලට. ඒ අවශ්‍යතාවය සලකලා බලලා. ඒ අතරේ දැන් මේ පහුගිය දෙවෙනි රැල්ලත් එක්ක කොවිඩ් අපිට තිබුණ ගැටලුවක් තමයි කොවිඩ් ලෙඩ සම්බන්ධයෙන් අනිත් සේවාවන්ට බාධාවක් නොවෙන්න මේ කොවිඩ් මැනේජ්මන්ට් එකේ කොවිඩ් කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. එතනදී අපිට තිබුණ ගැටලු දෙකක්. එකක් මේ රසායනාගාර පරීක්ෂණ කියන්නේ PCR වාර්තා ලබා ගැනීම සහ මේ රෝගීන් වෙනුවෙන් යම්කිසි වාට්ටුවක් ඉදිකිරීම. ඉතින් මේකේ මූලික සාකච්ඡාව අපි ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ සහ රෝහල් සංවර්ධන කමිටුව එකතු වෙලා අපි සාකච්ඡා කීපයක්ම පැවැත්තුවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට මේකේ දැවැන්ත කාර්යභාරයක් අපේ නායක හාමුදුරුවෝ විසින් කරා. මොකද උන්වහන්සේගේ පෞද්ගලික කටයුත්තක් වගේ මාත් එක්ක ඇවිත්දී. මාව කැඳවගෙන ගියා. උන්වහන්සේට කරන්න පුළුවන් සෑහෙන හැමදේම වගේ කරා කිව්වොත් නිවැරදි. ඉතින් ඒක මට ලොකු ශක්තියක්, ධෛර්යයක් වුණා. ඒ වගේම හොඳ නායකත්වයක් වුණා. මට බයක් ඇති වුණේ නැහැ මේ කර්මාන්තය සිදු කිරීමේදී ව්‍යාපෘතිය. ඉතින් ඒක තුළ දැනට අපි උට මූලිකව PCR ලැබ් එක ඉදි කරමින් ගියා. ඊට පස්සේ
අපි වාට්ටුව ලබා දුන්න අපේ නිමල් මහත්මයා. ඒකත් කොවිඩ් වාට්ටුවක් විදිහට දැන්නේ නැත්නම්? ඔව් ඒක අපි බෝවන රෝග වාට්ටුවක් හැටියට තියෙන එක. ඇඳන් 70ක් අපිට දාන්න පුළුවන් තරමේ ඉඩ කඩක් තියෙනවා. ඊළඟට වෛද්‍යවරුන්ට කාමර, ඊළඟට වැසිකිලි කැසිකිලි පහසුකම් අපිට දර්ශනයක් දකින්නට පුළුවන් මේ කතා කරනවා. ඒ වගේම ඒ පරිසරය ඉඩ කඩ තියෙන හොඳ පරිසරයක්. මොකද ඉඩම පර්චස් 80කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන හින්දා. ඉතින් ඉදිරියේදී අපි ලබන ඉරිදා උදේ 10ට එදින සුබ මොහොතින් අපි ආරාධනා කරලා තියෙනවා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍ය කිහිලිය රඹුක්වැල්ල මැතිතුමාට. ඒ වගේම මේ වෙනුවෙන් මිලියන 20කට ආසන්න මුදලකින් දායකත්වයේ දුන්න උපකරණ අරන් දුන්න ගරු නිමල් සිරිපාල් සිල්වා අපේ අමාත්‍යතුමාට. ඒ වගේම ඌව පළාතේ ප්‍රධාන ඌව පළාතේ ආණ්ඩුකාරතුමා, ඒ වගේම අපේ තේනුක විධාන ගමගේ ගරු රාජ්‍ය අමාත්‍යතුමා, එතුමා ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ දරනවා. එතුමාට අපි ආරාධනා කරලා තියෙනවා. ඊට අමතරව මේ සඳහා අපිට නිරන්තරයෙන්ම උපදේශ සහයෝගය දුන්න අපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමිය, ඒ වගේම සෞඛ්‍ය ලේකම්තුමා මම සිහිපත් කරන්න ඕන. ඊට අමතරව ප්‍රධාන ලේකම්තුමා විශාල දායකත්වයක් අපිට ලැබලා දුන්නා. හොඳයි. මේ හැමෝගෙම අයියෙන් තමයි මේ ඔබ සජීවී දසුන් විදිහට දකින මේ සියලු දේ බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා හැම වෙලේම අර අඳුරට සාප නොකර අපි හැමෝම එකට එකතු වෙලා පහනක් දැල්වන්න දායක වෙනවා නම් අපිට මේ දේ කරන්න පුළුවන්. මිලියන 159ක අති දැවැන්ත ව්‍යාපෘතියක් අපේ නායක හාමුදුරුවෝ මූලික වෙලා තවත් පිරිස් බොහොමයක් එකතු වෙලා අවසානයේදී යථාර්ථයක් බවට පත් කරගෙන තියෙනවා. ඒ විශේෂ වුණු කාර්යයන් වල අවසන් ප්‍රතිඵලයේ හැම දෙයක්ම ලැබෙන්නේ අහිංසක ජනතාවට. අපි දන්නවා අලි ප්‍රශ්නද වගා ප්‍රශ්නද මේ හැම දෙයකින්ම පීඩිත වෙන ජනතාවක් මේ ප්‍රදේශවල ඉන්නවා. ඒ හැමෝටම මේ ලැබෙන අස්වැසිල්ල කියා නිම කළ නොහැකි කියන දේ බොහොම පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුයි. අපි කතා කරන්න ඕනේ මේ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥතුමන් එක්කත්. හොඳයි. මහින්ද හෙට්ටිආරච්චි මහත්තයා, මම හිතන්නේ මයංගන රෝහලට මේ එකතු වෙන අලුත් තවත් දෙයක් මේ රසායනාගාරات එක්ක එකතු වෙන මේ දේ අපිට මේ මෑත කාලයේදී මේ නගරාසන්නව පවතින ප්‍රධාන ධාරාවේ රෝහලකවත් ලබා ගන්න බැරි විදිහේ තාක්ෂණයක් එක්ක මුහුණු අලුත් දෙයක් මයංගනේ ජනතාවට තිළින වෙනවා. අපි පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් ඒ මොකක්ද ඔබේ පැත්තෙන් මේ ලබා දීලා තියෙන දායකත්වය? ඔව්, ඇත්තටම අපේ වෛද්‍ය අධිකාරිතුමා ප්‍රමුඛ මේ රෝහල් සංවර්ධන කමිටුව මේ කටයුත්ත පිළිබඳව මට මේ මගේ සමග සාකච්ඡා කරා. අපි මේ වගේ PCR රසායනාගාරයක් මේ රෝහලට අවශ්‍යයි කියන එක. ඊට පස්සේ එතුමා මට බාර කරා මේ සම්බන්ධ සැලසුම් සකස් කරන්න. ඒ අනුව මම මේ ලංකාවේ දැන් තියෙන ප්‍රධානම අණුක ජීව විද්‍යා රසායනාගාර සමග සම්බන්ධ වෙලා විශේෂ සැලසුමක් සකස් කරා මේ අපේ ප්‍රදේශයට ගැලපෙන විදිහට. ඉතින් ඒ සැලසුම අවසානයේ වෛද්‍ය අධිකාරිතුමා ඇතුළු පිරිස අනුමත කරා. ඊට පස්සේ අපි ඒක ක්‍රියාවට නැගුවා. ඒකේ ප්‍රතිඵලය තමයි අද මම හිතන්නේ ජාත්‍යන්තර මට්ටමේ කියන්න පුළුවන් හේතු තියෙන අණුක ජීව විද්‍යා රසායනාගාරයක් මේ මහියංගන ප්‍රදේශයට දායක කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඇත්තට මේකේ විශේෂත්වය මම කෙටියෙන් කියනවා නම් අපි දන්නවා රසායනාගාරයක ඔබත් මේ විශේෂ මාධ්‍ය වලින් කියනවා මේ දර්ශන දකින්න රසායනාගාරය. ඔව්. මේක තමයි සැලසුම. විශේෂත්වය තමයි අර ගොඩක් වෙලාවට රසායනාගාරයෙන් රසායනාගාර වාර්තාවක් නිකුත් කරාම ඒ අදාළ රෝගියාගේ අතට වාර්තාවපත් වෙන්න සෑහෙන කාලයක් යනවා. ඔය මාධ්‍ය මගින් දකින්න ඇති දවස් 5ක් පරක් වුණා 6ක් පරක් වුණා කියලා කියන. ඇත්තට මේක රසායනාගාරයේ ගැටලුවක් නෙමෙයි, තොරතුරු කළමනාකරණයේ තියෙන ගැටලුවක්. දැන් අපි මෙතෙන්දී ඒකට පිළිමයක් විදිහට වෙබ් පිටුවක් අපේ රසායනාගාරයට සකස් කරලා තියෙනවා. ඒ වෙබ් පිටුව මගින් රසායනාගාරය තුලින් පරීක්ෂණ වාර්තාව නිකුත් වූ විගසම අදාළ රෝගියාට SMS පණිවිඩයකින් ඒ පරීක්ෂණ වාර්තාව ලබා ගන්න පුළුවන්. ඒක අපි ඊටාම විශේෂයෙන් කියන්න ඕන රාජ්‍යාංශයේ පළවෙනිම තාවට තමයි මේ PCR සඳහා අපි ඒ තාක්ෂණය යොදාගත්තේ. ඒ වගේම අර QR කෝඩ් පහසුකම ලබා දීලා තියෙනවා. ඒ පහසුකම මගින් අපිට පුළුවන් ජාත්‍යන්තර කියන්නේ ගුවන් වෙන රටකට යනකොට උනත් ඒ රසායනාගාර වාර්තාව භාවිත කරගෙන මේ තියෙන අපේ වෙබ්සයිට් වෙබ් අඩවිය මේකේ මේ තියෙන ෆයිනල් ලැබ් රිපෝට් කියලා ඒක ක්ලික් කරාම
ඒ අදාළ රෝගියාට යනවා OTP අංකයක්. ඒ OTP අංකය සඳහන් කරාම දැන් මගේ නම ෆෝන් එකට මේ තියෙන පරීක්ෂණ වාර්තාව. එතකොට මේක ශනික ක්‍රියාවලියක්. ඒක අපේ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයා තමයි විශේෂඥ වෛද්‍ය රෝහිත මුදුගල මහතා. එතුමා නුවර මහනුවර මහනගරයේ සේවය කරන්නේ. අපිට සහයෝගය ලබා දෙනවා. එතුමාගේ මගේ සිග්නේචර් එකෙන් පස්සේ එතුමාගේ අස්සන යෙදූ විගසම රෝගියාට ඒක මේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක PCR වලට පමණක්ද නැත්නම් අනිකුත් සියලු වෛද්‍ය වාර්තාවලට අදාළද මේක? නෑ අපි දැනට අපිට ඇතරම විශේෂයෙන් මතක් කරන්න ඕන කොළඹ ස්නෝ සොලියුෂන් කියන ආයතනය තමයි අපිට මේ උපකාරීත්වය ලබා දුන්නේ. ඒකත් ඩොනේෂන් එකක් විදිහට ලොකු ප්‍රමාණයක් වෙන මේකක්. වෛද්‍ය අධිකතුමාගේ ඉල්ලීම මත අපිට ඩොනේෂන් එකක් විදිහට දුන්නා. අපි බලාපොරොත්තු වෙන ඉදිරියට අනිත් රසායනාගාර පරීක්ෂණ වාර්තාත් මේ විදිහට නිකුත් කරන්න දැනට අපි PCR report එක තමයි මේ විදිහට නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අර මෙච්චර දවසක් ඇත්තටම අයියන්ගෙන රෝහලත් එක්ක ওই ප්‍රදේශයෙන් අපු මැසිවිල්ල තමයි මිය ගියාගෙන් පස්සේ PCR report එකේ පොසිටිව්ද නෙගටිව්ද කියලා ගැන දවස් 4-5ක් ගත වුණා. ඒ නිසා මිනිසුන්ට ඒ ඇතිවෙච්ච තත්වය කොයි තරම් කේදනීයද කියලා අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. ඉතින් ඒ නිසා දැන් මේක නගරයේ පවතිනා වූ තාක්ෂණයටත් එහා ගිහිල්ලා ඉතාමත්ම ඉහළ ඔබ දන්නවා පෞද්ගලික රෝහලකට ගියොත් මෙවැනි ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඕනම report එකක් ගන්න ගියොත් මේ විදිහට තමන්ගේ ජංගම දුරකථන ඕනම දෙයක් කරගන්න පුළුවන්. නැත්තම් දුරකථන ගෙවාගෙන ඇවිල්ලා report එකක් මේ රෝහලෙන් එකතු කරගෙන යන තැනට තියෙන තාක්ෂණය නෙමෙයි ලෝකේ තියෙන තත්ත්වය. ඉතින් ඒ නිසා මේ විදිහට ක්‍රමවේදය වෙනස් කරලා මිනිසුන්ට පහසු වෙන විදිහට මේක හදලා දුන්නට ඇත්තටම අපි හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා සහ මේක සමස්ත රාජ්‍ය සේවයටම සමස්ත රෝහල් පද්ධතියටම ඉතාමත්ම පූර්වාදර්ශයක් සපයන ව්‍යාපෘතියක් කියන දේ අමුතුවෙන් කියන්නට ඕනේ. ඒ නිසා තමයි සජීවීව දර්ශනත් එක්ක මේ සියලු දේ සම්බන්ධයෙන් කතා කළේ. ඇත්තටම රසායනාගාරය පිළිබඳව මට හිතෙනවා තව ටිකක් කතා කළොත් හොඳයි කියලා. මේ තාක්ෂණික උපකරණ මේ දේවල් අලුත්ම දේවල් මේවා කොහොමද සපයා ගැනීම ඔබතුමාලා සිද්ධ කළේ ඇත්තටම? ඔය ඇත්තටම විශේෂයෙන් මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මේ අපේ ආරෝහලේ වෛද්‍ය අධිකාරිතුමාට. මොකද එතුමාගේ අප්‍රතිහත ධෛර්යයත් අපේ නායක හඳුරන්ගේ ශක්තිය රෝහල් කමිටුව එක්ක එකතු වෙච්ච මේ සුසංයෝගයෙන් හින්දා තමයි මේ හිතන්නවත් බැරි තාක්ෂණයක් මේ අපිට ලැබුණේ. ඇත්තට මේකට විශේෂයෙන් උපකරණ මේ උපකරණ ලබා දීම සඳහා රුපියල් කෝටි 2ක වගේ ආධාරයක් ලැබුණා ආසියානු පළදාත සංගමය මගින්. ඒ වගේම නිමල් සිරිපල් සිල්වා එතුමාගේ සහයෝගය යටතේ. ඒ වගේම තවත් අපිට සමහර වෙලාවට මට හිතෙන්නේ සමහර අපේ සේවා ලැබියෝ රුපියල් 1000 රුපියල් 500 සිමෙන්ති කොට්ට දෙක ඒ වගේ අපිට උපකාර කරලා තියෙනවා. ඒ සියලු උපකාරවල එකමුතුවක් විදිහට තමයි මේක තනි පුද්ගලික මේ සහයෝගයක් නෙමෙයි. ඒ පොදු එකමුතුව ඇතුළේ තමයි මේ ප්‍රතිඵල අපිට ගන්න පුළුවන් උනේ. ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි මෙතනින් නැවතෙන්නේ නැහැ. මේක කොවිඩ් විතරක් අරමුණු කරගත්ත රසායනාගාරයක් නෙමෙයි. අපේ ප්‍රදේශයේ තියෙනවා මියුන නැත්නම් ලෙප්ටෝස්පයිරොසිස් කියන රෝගය. ඒ වගේම ඩෙන්ගු, ඉන්ෆ්ලුවෙන්සා වගේ එන ගොඩක් වෛරස් සඳහා අවශ්‍ය PCR පරීක්ෂණය මේ රසායනාගාරය තුලින් අපිට මේ ප්‍රදේශ ජනතාවට ඉටු කළ දෙන්න පුළුවන් වෙයි කියලා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. බොහොම ප්‍රශංසනීයයි. බොහොම සතුටුයි මේ සියලු දේ පිළිබඳ. මේ වැඩේට උදව් කරපු හැමෝම මේ ජාතික මාධ්‍ය තුල ජාතික රූපවාහිනිය තුල මෙවැනි දෙයක් කිරීමේදී ඒට ජාතික මේ වටිනාකමක් එකතු වෙනවා. ඒ නිසාම මේ වැඩසටහනට අපි විශේෂ බර තැබීමක් කරන්නේ. වෛද්‍ය අධිකාරිතුමනි අපි මතක් කරනවා නම් සහයෝගය දුන්නු හැමෝම මේ වෙලාවේ ඔබතුමා ගාව ඇති කවුද මේකට උදව් කරේ කියන දේ අපි ඒ අයට ස්තුති කරනවා නම් ඉතාමත් වැදගත් මේ වෙලාවේ. ඔව් අපි මේකේ ආරම්භයේ ඉඳලා රෝහල් සංවර්ධන කමිටුව ඒ වගේම ප්‍රදේශීය ජනතාව රුපියල් 100 200 පව දුන්නා ඉන්නවා. ඊට අමතරව අපේ රෝහලේ සුබ සාධක සංගමේ රුපියල් ලක්ෂ 3ක් මේ සඳහා දායකත්වයක් දුන්නා. ඉතින් ඒ සියල්ල ගත්තාම අපේ මම වෛද්‍ය ශාස්ත්‍රය තුල ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ඉන්න පළාත් ඒ වගේම රේකී අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රසායනාගාර සේවා සුදත් ධර්මරත්න මැතිතුමා මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරලා තියෙනවා. එතුමා රෝහලට පැමිණිලා රසායනාගාරය බලලා ඉතාමත්ම සතුටටපත් වුණා. ලංකාවේ දැක්ක හොඳම රසායනාගාරය කියලා සෑහීමකටපත් වුණා මේ අමාත්‍යාංශය. ඉතින් ඒ නිසා මේ සියලු දෙනාගේ සුසංයෝජයෙන් අපිට මේක ඉදිරියේදී ජනතාව වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් හැකියාව වෙනවා ඉරිදා දිනෙන් පස්සේ කුදී. ඉතින් ඒ සඳහා සහයෝගය දුන්න ඒ වගේම මම තව පොඩි වචනයක් කතා කරන්න ඕනේ. මගේ
දකුණු අත වගේ හිටිය මේ මහින්ද මහත්මයා. මොකද එතුමා තමයි මේ රසායනාගාර කීපයකටම ගිහිල්ලා අපි ප්‍රධාන බොරැල්ලේ තියෙන රසායනාගාරයට ඒ වගේම බදුල්ල මේ හැමදේම බලලා ඒ වගේ අඩුපාඩුවක් දැක්කනම් ඒක නිවැරදි කරලා තමයි අපි ප්ලෑන් එක හැදුවේ. ඉතින් ඒ වගේම ක්‍රියාත්මක කිරීමේදී මේ තාක්ෂණික කරුණු සහ එතුමා මේ වෙබ් බේස් පේජ් එක හදන්න සෑහෙන උනන්දුවක් දැක්වුවා. ඒ සඳහා මම විශේෂ ස්තුතියක් කරනවා. මොකද කාර්ය මණ්ඩලයේ නිලධාරි මහත්මයෙක් විදිහට. ඒ වගේම අනිකුත් සියලුම දෙනා මේක ඉතා සුළුවෙන් හෝ ආධාර කරපු සියලු දෙනාටම මම රෝහලේ කාර්ය මණ්ඩලයේ ප්‍රදේශීය ජනතාව සියලු දෙනා වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න. මේ සියල්ලම පැත්තකින් තිබ්බොත් අපි ඔබතුමාට අර මම මල්ලි කල්නුත් මතු කළා. මාස අන්තිමට පඩියකුත් හම්බ වෙනවා. ඕන තැනකට ඔබතුමා ට්‍රාන්ස්ෆර් වෙන්නත් පුළුවන්. වෛද්‍යවරයෙක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙන හොඳට කටයුතු කරන්න ඕනේ. මයියන්ගේ මිනිස්සු මොන දුකක් වින්දත් තමන්ගේ රාජකාරිය කරගෙන ඉන්නත් ඔබතුමාට හැකියාවක් තියෙනවා. ඔක්කොම අයින් කළා තනතුරු සියලු දේ අයින් කළා කවදා හරි දවසක විශ්‍රාම ගියාම මේ දේවල් දැක්කම ඇත්තටම වෛද්‍යතුමනි පෞද්ගලිකව මොකද හිතෙන්නේ මේ කරපු වැඩේ ගැන ඔබතුමාට? මම හිතනවා මට නිහතමානීව ඉතාමත්ම සතුටු වෙන්න පුළුවන් කාරණයක්. මගේ වෛද්‍ය ශාස්ත්‍රයේ මම මේ වගේ වැඩ රාශියක් කරලා තියෙනවා. මම ගම්පහ රෝහලෙන් මගේ වෛද්‍ය සේවාව ආරම්භ කරේ. ඊට පස්සේ බඩල් කුඹර රෝහල. ඊට පස්සේ මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, ඊට පස්සේ මහියංගන රෝහල. මේ සියල්ලම වැඩ කරලා තියෙනවා. ඒ හැම දිනකම මම අලුතින් අත්දැකීමක් ලබාගෙන ඒක යොදවලා යම්කිසි මහ ජනතාව වෙනුවෙන් ඒ දැනුම පාවිච්චි කරලා යම්කිසි කාර්යයක් සිදු කරලා තියෙනවා. ඒ ගැන මම සතුටු වෙනවා. හොඳයි. ඔබතුමාටත් ගත්තොත් මම හිතන්නේ මේක ඉතාමත්ම වටිනා අත්දැකීමක් සහ වෛද්‍ය අධිකාරිතුමත් ඔබතුමා පිළිබඳ බොහොම ප්‍රශංසනාත්මකව කතා කළා. මේක තමන්ගේ වැඩක් විදිහට හෙට මෙහෙට ගිහිල්ලා කරපු දේ පිළිබඳ. අපි හැමදේම අවසානයේදී ලබන්නේ පෞද්ගලිකව තෘප්තියනේ මොන දේ කළත්. මොකද හිතෙන්නේ මේ කරපු වැඩේ ගැන අවසාන වශයෙන්? ඇත්තටම මම සන්තෝෂ වෙනවා මගේ වෘත්ති ජීවිතය තුළ මමත් මේ වගේ කාර්යයන් බොහොමයකට සම්බන්ධ වෙලා දෙනවා. නමුත් මේක තමයි මම ඊටාම සතුටු වෙන කාර්යය. ඉතින් විශේෂයෙන්ම මට මේ මොහොතේදී මතක් කරන්න ඕන කොළඹ වෛද්‍ය පරීක්ෂණ අතේ වගේම ගුවන්තොටුපළ රසායනාගාරය, ඒ වගේම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්ති වෛද්‍ය ආයතනය මේ බොහොමයක් මට උපකාරී වුණා මේ ඒගොල්ලන්ගේ තිබ්බ අඩුපාඩු නිවැරදි කරගෙන. දැන් අපි ඇත්තටම අපි ඒගොල්ලන්ගේ ට්‍රයල් එක අත්ත පික්මවල අපි ඒ අඩුපාඩු නිවැරදි කරගෙන මේ රසායනාගාරය මේ වරින් සකස් කරන්න. ඉතින් ඇත්තටම එතුමා කිව්වා වගේ අපිට තියෙන අන්තිමට ඇති වෙන නිහතමානී සතුට විතරයි අපේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න. ජීවිතේ දෙවවන්න ඉන්ධනයක් විදිහට අපිට ලැබෙන්නේ ඒ සතුට. ඉතින් ඒක අපි උපරිමයෙන් අපිට මේ කාර්යයට ලැබුණා කියන එක සඳහන් කරන්න ඕන. මේක ජනගත වෙන්නේ අඟහරුවාද? සඳුදා දවස් උදේ. අපි උත්සවය ගැන වචනයක් කතා කරනවා නේද? ඔව්. උත්සවය අපි උදේ 10ට ආරම්භ කරනවා. 10 ඉඳලා අපි මං හිතන්නේ 11:00 වෙනකන් ඒ උත්සවය පවත්වලා ඊට පස්සේ දවසේ ඉඳලා මේකේ අවශ්‍ය අපි දැනටත් ඇඳන් මම 40ක් ලබාගෙන තියෙනවා රේකිය අමාත්‍යාංශයෙන්. ඊට අමතරව තවත් අඩුපාඩු රාශියක් තියෙන ඒවා මේ වෙනකොට සපයමින් තියෙනවා. අපේ නායක හාමුදුරුවෝ අවශ්‍ය ගෘහ භාණ්ඩ සෑහෙන ප්‍රමාණයක් ලබා දුන්නා. ඇත්තටම උන්වහන්සේ මම දන්නවා පෞද්ගලික ධනය ලක්ෂ 50කට කිට්ටුව වැය කරා. ඒ වගේම උන්වහන්සේ මහන්සි වෙලා වෙනත් ආයතන හා සම්බන්ධ වෙලා මට මේකට විශාල දායකත්වයක් දුන්නා. ඉතින් ඒ නිසා අපිට මේ සියල්ලේ ප්‍රතිඵල ලබන සතියේ ඉඳලා මහියංගන ජනතාවට විඳින්න පුළුවන්. හොඳයි. මේක රෝහලට අලුත් භූමියක අලුතින් මේක එකතු වෙච්ච කොටසක්නේ. මේ වෙද්දී අවශ්‍ය කරන සේවක ප්‍රමාණය රජයෙන් ලබා දිය යුතු සේවක ප්‍රමාණය ප්‍රමාණවත් තරම් ඉන්නවද? ඔව්. දැනට අපිට මේ සඳහා අපි පුහුණුව යවලා තියෙනවා අපේ රසායනික කාර්මික විද්‍යාඥ 3 දෙනෙක්. ඒගොල්ලන්ගේ සේවය ලැබෙනවා. ඊට පස්සේ අපිට සහායක කණ්ඩායමක් අවශ්‍යයි. විශේෂඥ වෛද්‍යතුමා අපේ නුවර රෝහිත මැතිතුමා එතුමා එනවා අපිට මේ වෛරොලොජිස්ට් කෙනෙක් හැටියට සහයෝගය දෙන්න. ඊට අමතරව මෙතුමා තමයි මේකේ විශාල කාර්යභාරයක් ඉදිරියේදී කරගෙන යන්නේ. පැය 24ෙම වැඩ කරන්න පුළුවන් තත්වයකට අපි ලැබ් එක හදනවා. ඊට අමතරව දීර්ඝකාලීන වශයෙන් මේක අපි මෙතුමා කිව්වා වගේ වෙනත් ක්ෂුද්‍රජීවි රසායනාගාර පරීක්ෂණ සිද්ධ කරන්න අවශ්‍ය සැලසුම් හදලා තියෙනවා. මොකද දැන් අපි සාමාන්‍ය අපේ රසායනාගාර දැනට අපි තියෙන රසායනාගාරවල
අනවශ්‍ය විදිහේ ඕවර්ලෝඩ් එකක්. කියන්නේ සංකීර්ණත්වය තියෙනවා. ඒක හින්දා මේ වගේ රසායනාගාර ඉදිරියේදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අමතර පරීක්ෂණ සිදු කරන්න. තව දුරටත් මේ රෝහලට තව එකතු කරනවා නම් එකතු කරගන්නවා නම් ඉස්සරහට මොනවද තියෙන වැඩ කටයුතු කෙරෙන්න තව? ඔව්. දැනට ඇත්තටම රෝහලේ අවශ්‍ය CT ස්කෑන් යන්ත්‍රයකට අපි ගොඩනැගිල්ල හදලා තියෙනවා. ඒකේ අපිට ඇත්තටම අර අවශ්‍ය ලෙඩ් ඩෝස් කියන්නේ ලෙඩ් දොරවල් ටික පිටරටින් එන්න ගන්න ඩිලේ එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒක හිටාන ඉඳලා පටන් ගන්නවා. ඊට අමතරව මැෂින් එක තියෙනවද? මැෂින් එක තාම හම්බ වුණේ නැහැ. මොකද මේක සකස් කරමින් පවතින. ගොඩනැගිල්ල ඉවර නැහැ. ඊට අමතරව දැනට අපේ බාහිර රෝගී අංශයේ තට්ටු 3ක පරිපාලන ගොඩනැගිල්ලක් සහ රෝගී මේ බාහිර රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දියුණු වෙනවා. ඒ වගේම කායික රෝග වාට්ටුව තට්ටු 4කින් යුතු අලුතින් ඉදි වෙනවා. අපිට අඩුපාඩුවකට ඉදිරියට තියෙන්නේ මේ ශල්‍ය කර්ම සඳහා කියන්නේ ශල්‍ය වාට්ටුවක් අවශ්‍යතාවය. ඒ වෙනකොට රෝහලේ සෑහෙන ප්‍රමාණයකින් අපේ සේවාවන්ට අවශ්‍ය පහසුකම් සැලසෙනවා. හොඳයි. මේ කියන දේවල් ඉදිරියේදී විශ්වාස කරන ඔබතුමාගේ පරිපාලනය යටතේ වෛද්‍ය අධිකාරී විදිහට මේ දේවලුත් ඉතාමත් හොඳින් අත්පත් කරගනීවි කියන දේත් සහ සහයෝගය දැක්වූ අයටත් ඉදිරියටත් රෝහලත් එක්ක ඉන්න මේවා රාජ්‍ය සේවයේ දේවල් පෞද්ගලික දේවල් නෙමෙයි. තමන්ගේ දේවල් විදිහට මේ කැප වෙලා මේ දේවල් පිළිබඳව මේ තරම් මහන්සි වෙලා මේ හැඟීමෙන් කතා කරන්නේ ඇත්තටම තමන්ගේම දෙයක් විදිහට මේ දේවල් වලට කැප වුණු නිසා. ඒ නිසා විශේෂයෙන්ම අර නිමල්සිරි විජේතුංග මහත්තයාට ඒ වගේම ඉඩම ලබා දුන්නු ප්‍රාදේශීය ලේකම්තුමන්ට විශේෂයෙන්ම නිමල්සිරි පාසිල් අමාත්‍යතුමන්ට ඒ වගේම දායකත්වයේ දක්ව අපේ නායක හමුදුරු ඇතුළු මේකට රුපියල් 100 200 ඉඳලා සිමෙන්ති කොට්ටේ ඉඳලා දායකත්වයේ දැක්වූ හැමෝටම ගෞරවයක් විදිහට තමයි ජාතික රූපවාහිනියේ අද අපි මේ ඔබ වෙනුවෙන්ම තිරින කළේ. මේක තමයි ලෝකයට රටට දෙන්නට ඕන පණිවිඩය. හැමතැනම හැම දේවල්ම විවේචනය කිරීම නෙවෙයි අපේ යුතුයකම වගකීම වෙන්නට ඕනේ. අද මයංගනේ මිනිසුන්ට මේකෙන් ලැබෙන ප්‍රතිලාභය අද්විතීයයි. ඒ වගේම තවත් දිස්ත්‍රික්ක බොහෝමයකට මේකෙන් විසිරී යන ප්‍රතිඵල බොහොමයි. PCR ලැබ් එකක්, ඒ වගේම වාට්ටු සංකීර්ණයක්, ඒ කියන්නේ බෝවන රෝග සඳහා වුණු විශේෂ වාට්ටු සංකීර්ණයක්, ඒ වගේම ඇඳන් 70ක් සහිතව, ඒ වගේම වෛද්‍යවරුන්ට නේවාසික පහසුකම් සහ අවශ්‍ය කරන වටපිටාව පරිසරය මේ සියලු දේවල් මිලියන 159ක් ලක්ෂ 1590ක් වියදම් කරලා සිද්ධ කරනවා. ඒකේ රජයේ දායකත්වයක් කොටසක් තියෙනවා. බහුතරය තියෙන්නේ හැමෝම එකට එකතු වෙලා කරපු දායකත්වයේ. එහි අවසන් ප්‍රතිඵලය තමයි අවසානයේදී මයංගනය ඇතුළේ ප්‍රදේශවල ජනතාවට හම්බ වෙන්නේ. පින් මේ වැඩේට බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. මේ ආදර්ශය සමාජයට ලබා දුන්නාට වෛද්‍ය අධිකාරීතුමන් ඒම්සෙන් රත්බණ්ඩාර මැතිතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණියාට. බොහොම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන්ම වෛද්‍ය රසායනාගාර ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ මහින්ද හෙටිආරච්චි මැතිතුමනි බොහොම ස්තුතියි මේ ලබා දුන් දායකත්වයේ සහ මේ කරපු කාර්යයන් වෙනුවෙන්. මුළු ජාතියේම ප්‍රණාමය මේ සියලු දෙනා වෙනුවෙන්ම ලැබිය යුතුයි. ඒ වගේම අපේ ගෞරවනීය අපේ නායක හමුදුරන්වත් මේ මොහොතේ අප සිහිපත් කරනවා. අද අපි සමගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. හෙට යලි හමු වෙමු. ආයුබෝවන්.